මිලිය මිනිසුන් රටට හඳුන්වා දෙන රූපමය අඩහොරාව සමෘද්ධි උදානය. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබට. මුදල් අමාත්‍යාංශ යටතේ පවතින සමෘද්ධි ගෘහාර්ථික ශුද්ධ මූල්‍ය සංරක්ෂය හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් අදත් සමෘද්ධි උදානයෙන් ඔබ මුණ ගැහෙන්නේ. සතුටින් ජීවත් වන පවුලක් ඇති කරලීමේ ක්‍රියාදාමය සඳහා සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මේ ගෙවී ගිය වසර ගණනාව තුළම විවිධ වැඩසටහන් ක්‍රියාවට නැංවුවා. පවතින කොවිඩ් ව්‍යසනකාරී තත්ත්වය හමුවේ වුවද මේ වැඩසටහන් සක්‍රියව පවත්වා ගැනීමට රජය එවැගේම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විශේෂ වැඩසටහන් ගණනාවක් ක්‍රියාවට නැංවුවා. ඉතින් ඔබෙන් ලැබුණු සහයෝගයත් එක්ක මේ වැඩසටහන් වල සාර්ථකත්වය පිළිබඳව අපට කතා කිරීමේ හැකියාව ලැබෙනවා. සෞභාග්‍ය තුන්වන සතිය පසුගිය 23 වෙනිදා ආරම්භ වුණේ මේ 30 වෙනිදා දක්වා ක්‍රියාවට නැංවෙනවා. ඉතින් මේ ගෙවී ගිය සෞභාග්‍ය සතියේ පළමු සහ දෙවෙනි වැඩසටහන් සහ මේ වර්තමානයේ ක්‍රියාත්මක සෞභාග්‍ය සතිය පිළිබඳවත් අපි ඔබට තොරතුරු කියන්නට සූදානම්. මෙන්න අපි අද වැඩසටහන් පෙළගැස්ම විසිතුරු මල් පැල තවාන් මල් පෝච්චි නිෂ්පාදනයේ වගේම විසිතුරු මසුන් අලුවිය සිල්ලර වෙළඳ සැලක් පවත්වාගෙන යන තවලම කිරිකන්දිනියේ ඩී පුෂ්පා චාන්දනී මහත්මිය තමන්ගේ අත්දැකීම ඔබට කියන්නට සෝදානම්. තවලම සමෘද්ධි බැංකුව සමිති කළමනාකරු කපිල විජේරත්න මහත්මයා ඔහුගේ අත්දැකීම සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විශේෂයෙන් සමෘද්ධි බැංකුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔබව දැනුවත් කරනවා. සෞභාග්‍ය සංවර්ධන කාර්යාංශය මගින් ක්‍රියාත්මක සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතියේ පළමු ව්‍යාපෘතියට වසරක් සම්පූර්ණ වුණා. අපි සෝදානම් පසු විපරමක යෙදෙන්නට මේ වසරක් පූර්ණය වීමත් සමග. වගේම සමෘද්ධි පුවත් වලින් සෞභාග්‍ය තුන්වන සතියේ සමාරම්භය පිළිබඳව තොරතුරු ඔබට ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳෙන්න මේ සුපුරුදු සෙනෙහසින් අදත් සමෘද්ධි උදානයත් එක්ක. හිත නම් පත කුඩාද කියන කියමන යථාර්ථයක් බවට පත් වුණු දිරිමත් කාන්තාවක් පිළිබඳවයි අද සමෘද්ධි උදානයේ මුල්ම අවධානය යොමු කරන්නේ. එය අපට මුණ ගැහෙන්නේ තවලම කිරිකන්දිනිය ප්‍රදේශයේ. තමන්ගේ ජීවිතයේ තරුණ අවධියේදී තමන්ගේ දෛනික මුදල් අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා තවලම ප්‍රදේශයේ බහුල වෘත්තියක් බවට පත්ව තියෙන තේදළු නෙලීමේ කර්මාන්තයට අයත් සම්බන්ධ වෙනවා දෛනික මුදල් සොයා ගැනීමේ බලාපොරොත්තුවත් එක්ක. හැබැයි එයින් ලැබුණු මුදල තමන්ගේ දෛනික අවශ්‍යතාවයට ප්‍රමාණවත් නොවන තැන ඇගේ බලාපොරොත්තුවක් සහ කැමැත්තක් බවට පත්ව තිබුණු විසිතුරු මල් පැල නිෂ්පාදනයට යොමු වෙනවා. ඒ සමගම ඇයට ඉල්ලුමක් ලැබෙනවා මල් පෝච්චි නිෂ්පාදනයටත්. එයින් හොඳ වෙළඳ පොලක් සපයා ගන්නට ඇයට හැකියාව ලැබෙනවා. ඉන්පසුව තමන්ගේ දූ දරුවනුත් මේ ව්‍යාපාරයට සම්බන්ධ කරගෙන විසිතුරු මසුන් අලවිය දක්වා මේ ව්‍යාපාරය දැන් පැමිණ තිබෙනවා. එපමණකින් නොනවතී දැන් සිල්ලර වෙළඳ සැලකුත් ඇය තමන්ගේ පවුලේ සිළු දෙනත් එක්ක පවත්වාගෙන යනවා. ඇය ඩී පුෂ්පා චාන්දනී දිරිමත් කාන්තාවක්. ඇයට අද අප මුල්ම ඉඩහසර සමෘද්ධි උදානයේ මෙලෙස වෙන් කරනවා. ඩී පුෂ්පා චාන්දනී තවලම කිරිකන්දෙනිය ග්‍රාමයේ පදිංචිකාරණියක්. තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ තවලම දකුණ ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ඇය තවලම සමෘද්ධි බැංකුව වෙතින් ලබාගත් මූල්‍ය අනුග්‍රහය මත විසිතුරු මල් පෙළ තවානක් මල් පෝච්චි අලවිය සුරතල් මසුන් අලවිය සහ සිල්ලර කඩයක් ආදී ව්‍යාපාර කිහිපයක් පවත්වාගෙන යන ශූර කාන්තාවක්. මගේ උපංගම ගාල්ල ගිනිමැල්ලගහ ප්‍රදේශයේ මං 1991 තමයි විවාහ ජීවිතයට ඇතුල් වුණේ. මට මගේ පුතා ලැබුණා 1992. කොහොම හරි මං මෙහෙට එනකොට මට තේදළු කඩන්නවත් දැනෙන්නේ නැහැ. මට මගේ පුතාට අවුරුදු 5ක් විතර වෙනකොට තමයි මං මේ තේදළු කඩන්න ඉගෙන ගත්තේ. ඊට පස්සේ සැරින් සැරේ මට පුළුවන් විදියට ඒ කාලේ මට රුපියල් 50යි හම්බුනේ. මං ආසල්වාසී කට්ටියගේ හිතවත්කමට තේදළු ටිකක් අල්ල දීලා මට හරි සතුටුයි. ඉතින් ඉස්සෙල්ලම රුපියල් 50 ගත්ත දවස. ඊට පස්සේ හැකියාවක් වශයෙන් මං කුලිය වැඩේට ගියේ මගේ දුවට මාස 3ක් විතර වෙන කාලේ ඉඳලා. මං පුංචි කාලේ ඉඳලා මම මල් වලට හරි ආසයි. මට හිතුණා මේකෙන් ව්‍යාපාරයක් කරගන්න මට්ටමට මට ආසාවක් ඇති වුණා. ඊට පස්සේ පොඩිවට දැන් මේ ඉන්න මේ තැන චූටි මල් කඩයක් අපි දාගත්ත විසිතුරු මල් පැල. ඒ කියන්නේ රෝස පැල, බෝගන්විලා, ඒ වගේ නොයෙකුත් විසිතුරු පැල. ඊට පස්සේ අතරේදී ඉතින් දැන් මට මේ මල් ගන්න එන අය මල් පෝච්චි හොයන ඊට පස්සේ.
ඊට පස්සේ දැන් අපිට හිතුණා පෝච්චි ටිකකුත් ගෙනාවොත් හොඳයි. අපිට ඒ කාලේ වත්කමක් නැහැ. අපි යන්තම් පොඩ්ඩක් තමයි මල්පැල ටිකක් ගෙනල්ලා මේ විකුණුවේ. පස්සේ අපේ පුතා අදන්න අඳුන කෙනෙක් ඉන්න පානදුවේ. එහෙන් අපි පෝච්චි ටිකක් ගෙනල්ලා මුලින්ම පටන් ගත්තේ. ඊට පස්සේ දැන් ටික කාලයක් කොහොම යද්දී අපිට හිතුණා මේක ටිකක් ප්‍රධාන පාරට ගෙනිච්ච නම් ආදායම ගොඩක් හොඳයි කියලා. ඊට පස්සේ කඩයක් බැලුවා. ඉතින් ඒකට සාමාන්‍යයෙන් අපිට පුළුවන් දරා ගන්න පුළුවන් ප්‍රමාණයකට වගේ ආව පොඩි ගාණක් වගේ තමයි ඉතින් යන්නේ. ඊට පස්සේ අපිට හිතුණා මල්පැල ව්‍යාපාරය කරගෙන යනකොට මේක තව ඩිංගක් වැඩි දියුණු කරගන්න පුළුවන්. මාල් අර විසිතුරු මසුන් ව්‍යාපාරය කරුණොත් හොඳයි කියලා. ඉතින් අපි නිතරම නව දේවල් තමයි බලන්නේ. තවලමට එහෙම විසිතුරු මාළු විකුණන තැනක් තිබුණෙත් නැහැ. අපිට හිතුණා හොඳ වෙළඳපොළක් හදාගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ විසිතුරු මාළු ටිකකුත් අපි ගෙනාවා. ඊට පස්සේ එහෙම යනකොට මේ දැන් අපිට පෝච්චි ඉල්ලුම වැඩි. අපිට ඉතින් පිටින් ගෙනල්ලා කරගන්න බෑ. එතකොට මේ අපිට ගොඩක් ලාභයක් ගන්න බෑ. ඊට පස්සේ මගේ පුතා තමයි කිව්වේ අපි යම් මේ පෝච්චි හදාන්න මෙහි හදාගමු. මේ අච්චු ටික ගේමු කියලා. ඊට පස්සේ මුලින්ම අච්චු දෙකක් වගේ ගෙනාවා. මේ ආච්චු දෙකක් ගෙනල්ලා එහෙම මල් පෝච්චි හදනකොට ඉතින් ඇවිල්ලා එක ගැනුම් කරු එක දේවල් කියනවා. ඉතින් මේ පෝච්චි මේ જાතිය නැද්ද එහෙම කියලා. ඊට පස්සේ කොහොම හරි පෝච්චි ගොඩක් වර්ග හදන මට්ටමට ආවා. මේ පැත්තේ ජනතාවට අර ඒ තරම් ආදායමක් නැති හින්දා ඒගොල්ලෝ පුෂ්ප මට ආදරයට කට්ටිය ගොඩක් කියන පුෂ්පකේ කියලා. ඉතින් පුෂ්පකේ අපි මේ මල් පෝච්චි සීට්ටුවක් දාමුද කියලා. ඊට පස්සේ ඉතින් එහෙම ගිහිල්ලා අපි සීට්ටු එකතු කරන අපිට කරගන්න බෑ. අපි ඒගොල්ලන්ටම කිව්වා ඔයාලා සීට්ටු එකතු කරන්න අපි ෆ්‍රී එකකුත් දෙන්නම් කියලා. ඊට පස්සේ සීට්ටු දැම්මා. දැන් ඉතින් ඇත්තටම සීට්ටු වලට දී ගන්නත් බැරි තරමට ඉතින් අපිට ඉල්ලුම තියෙනවා. ඊට පස්සේ අපි පුතෙක් හිටියා මේ කිට්ටුව. අපි යාවන්න ගහගත්තා මේ දවසේ කුලියට. ඒ කියන්නේ සතිපතා මේ අපි වැටුපත් දෙන විදියට. ඊට පස්සේ මේ දවස්වල ඒක තමයි කරගෙන යන්නේ. ඊට පස්සේ දරුවා කිව්වා අම්මේ අම්මට දැන් ගොඩක් දුක් විඳින්න බෑ. මං කොහොම හරි කඩ කාමරයක් හදලා දෙන්නම්. අම්මා මේ ණයක් හරි මොකක් හරි අම්මා සල්ලි හොයාගන්න කියලා. මං ඒ කාලේ ඉඳලම ඉතුරු කරන්න හරි කැමතියි. පොඩි සීට්ටු දාලා ඉතින් අපි මේ යම්කිසි මුදලක් ඉතුරු කරගෙන තිබුණා. ඉතින් ඒ මුදලත් යොදවලා මේ ව්‍යාපාර දියුණු කරගෙන ආවට සිල්ලර කඩේකට මේ දාන්න තරමට මට වත්කමක් තිබ්බේ නැහැ. අපිට මේ ඒ කාලේ තිබුණ සමුද්‍රි සහනාධාරය. ඉතින් සහනාධාරය මම තවලම දකුණ සුදුවැල්ල සමුද්‍රි ගම්මාන සමිතියේ සමාජිකාවක්. මගේ සංවර්ධන නිලධාරීතුමිය තමයි W.K. චන්ද්‍රා මහත්මිය. එතුමිය ඇත්තටම අපිට මේ අම්මා කෙනෙක් වගේ නිතරම මඟ පෙන්නුවා. මේ එතුමිය තමයි කිව්වේ මේ පුෂ්පා ඔයාට මේක දියුණු කරගන්න පුළුවන් මේ වැඩසටහනේ හිටියාම. ඉතින් මුලින් මම පොඩි රුපියල් 5000 ඉඳලා මම ණය ගත්තා. එදා ඉඳලා මම නාස්ති කරේ නෑ සල්ලි. ඊට පස්සේ 5000 ගෙව්වට පස්සේ මම 10000 ගත්තා. ඊට පස්සේ මගේ ගෙවීම හොඳින් හින්දා මට එක සැරේට 25000ක් දුන්නා. එහෙම එක දේවල් වලට මුදල් යොදවලා අන්තිමේදී මට මේ මගේ සිල්ලර වෙළඳාම කරගන්න ලක්ෂ 5ක ණය මුදලක් එතුමා මේ අපේ සංවර්ධන නිලධාරීතුමියගේ සහයෝගයෙන් සොයා බැලීමෙන් අපේ දයාවංශ මේ අපේ කල්මනාකරතුමාගේත් මේ සහයෝගයෙන් සමුද්‍රි කණ්ඩායම මුදල් ඉතින් අපි එක්ස්ප්‍රෙස් කරලා තින්නේ. මට ලක්ෂ 5ක මම ණය මුදලක් ගත්තා. ඒකෙන් තමයි මේ සිල්ලර කඩේ දැම්මේ මං. ඉතින් කියන්න තියෙන ඇත්තටම මේ සමුද්‍රි ව්‍යාපාරය කියන්නේ ගොඩාක්ම හොඳ ව්‍යාපාරයක්. ගොඩාක් අයට මේකේ ගොඩක් අය සමහර අය සහනාධාර මතම යැපිලා ඉන්නවා. මං වගේ මේ අයට මං කියන්නේ කාටවත් මේ දියුණු වෙන්න බැරි කමක් නැහැ. දියුණු වෙන්න පුළුවන්. දියුණු වෙන්න නම් තමන්ගේ හරි හම්බ කරන සල්ලි ඉතුරු පහදු කරලා නැති නාස්ති කරන්නේ නැතුව හරියට කළමනාකරණය කරගෙන මේ ණය හරියට ගෙවාගෙන මේ දියුණු වෙන්න පුළුවන් අපිට. ඉතින් සමුද්‍රි බැංකුව කියන්නේ ඇත්තටම අපි වගේ දිලිඳු ජනතාවට ඒ කියන්නේ අඩු ආදායම්ලාභී ජනතාවට ඉතාමත් හොඳ මේ මඟ පෙන්වන ස්ථානයක් කියලා මට කියන්න පුළුවන්. කුලියට තේදලු නෙලන්නියෙක් ලෙස ජීවිකාව ආරම්භ කළ පුෂ්පා චාන්දනී අලුතින් සිතන දිරියෙන් නැගිටින කාන්තාවක්. ඒ නිසාම මේ වන විට ව්‍යාපාර කිහිපයක්ම ඇයට හිමි. ඒ සඳහා ඇයට මගහසර පෙන්වූයේ
තවලම සමෘද්ධි බැංකුවයි. ගමේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් වීමට ප්‍රජා මූල සමිතිය විශාල කාර්යභාරයක් සිදු කරනවා. තවලම සමෘද්ධි බැංකු බාල ප්‍රදේශයේ තුල ඒ ප්‍රජාවගේ ආර්ථිකය ශක්තිමත් වීමට තවලම සමෘද්ධි බැංකුවෙන් ලැබෙන දායකත්වය පිළිබඳව තවලම සමෘද්ධි බැංකු සමිති කළමනාකරු කපිල විජේරත්න මහත්මයා අදහස් දැක්වුවා. තවලම ප්‍රාදේශීය ලංකාවට සමෘද්ධි බැංකු 3 මගින් මිලියන 160ක් පමණ ගනුදෙනුකරුවන්ට ණය ලබා දීලා තියෙනවා. ඒ වගේම මිලියන 150ක් පමණ ආයෝජන බැංකු සමිතිය හරහා කරලා තියෙනවා. අපේ බැංකු 3 මගින්ම මේ වන විට විශාල පිරිසක් තමන්ගේ ජීවනෝපාය උසස් තත්ත්වයට පත් කරගෙන තියෙනවා. අපි පසුගිය සෞභාග්‍ය සතිය වෙනුවෙන් නිවාස 6කට මුල්ගල් තෙන්ම ඒ වගේම පසුගිය වර්ෂයේ ඉදිකරන ලද සෞභාග්‍ය නිවස රුපියල් ලක්ෂ 6ක් වියදම් කරලා ඉදිකරන ලද සෞභාග්‍ය නිවස විවෘත කරා. සිද්දොර ශිෂ්‍යත්ව 72ක් පිරිනැමුවා. බැංකු පරිගණකගත කිරීම ගත්තොත් අපේ තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තවලම සමෘද්ධි බැංකුව බැංකු පරිගණකගත කරලා වැඩ කටයුතු ආරම්භ කරා. ඒ වගේම මේ වෙනකොට බැංකු සමිතියත් ඕපාත සමෘද්ධි බැංකුවත් පරිගණකගත කිරීම සම්පූර්ණ කරලා ඉදිරියේ නොබෝ දිනකින්ම විවෘත කිරීමට කටයුතු සූදානම් කරනවා. හින්දුන් බැංකුවත් තවත් සති දෙකක් ඇතුළත අපට වැඩ කටයුතු අවසන් කරන්න පුළුවන් තත්ත්වයට පත් කරලා තියෙනවා. තවලම සමෘද්ධි බැංකුව 2020 වර්ෂයේදී ලාභදායක බැංකුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම වසන් 12ෙම හොඳ ණය අයවීමේ ප්‍රතිශතයක් තියෙනවා. බැංකුවේ මුළු ණය අයවීමේ ප්‍රතිශතය ගත්තොත් 3ක පමණ ප්‍රතිශතයක මේ බෝල් ණය අනුපාතයේ තියෙන 3%යි. ණය අයවීම ඉතාම හොඳ මට්ටමක තියෙනවා. සමෘද්ධි අරුණලු වැඩසටහන යටතේ සල්බල ගැන්වීමට කැමැත්තක් දක්වන ඔබට ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීමේ ක්‍රියාවලියට දැක් වූ ඵලදායී දායකත්වය අගය කිරීම වෙනුවෙන් හිමිවන ප්‍රතිලාභ කිහිපයක්. රුපියල් 420ක මාසික දායකත්වයකින් මංගල අවමංගල අවස්ථාවන්හිදී මෙන්ම ඔබේ දරුවාගේ උසස් අධ්‍යාපන අවස්ථාවන්හිදී විශේෂ දීමනා රුපියල් ලක්ෂ 2ක නිවාස ලොතරැයි සඳහා හිමිකම් අවස්ථාවන් සමෘද්ධි බැංකුව සියලු ණය සඳහා ඔබට හිමිකම් අවස්ථාවන් සමග සමෘද්ධි රන් සහතිකය විශේෂ ණය යෝජනා ක්‍රම රන්පත ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා 4%ක වාර්ෂික පොලි ප්‍රතිශතයක් යටතේ රුපියල් ලක්ෂ 5 දක්වා ණය පහසුකම ව්‍යවසාය සංවර්ධන සමෘද්ධි ප්‍රජාමූල බැංකු ණය 7% දක්වා වාර්ෂික පොලි ප්‍රතිශතයක් යටතේ රුපියල් ලක්ෂ 20ක් දක්වා ණය පහසුකම් ඔබත් අදම සමෘද්ධි රන් සහතිකය ලබා ගන්න. සෞභාග්‍ය සංවර්ධන කාර්යාංශය මගින් ක්‍රියාත්මක සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන වැඩපිළිවෙල යටතේ පළමු ව්‍යාපෘතියෙන් ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. ආරක්ෂිත ගෘහ තුල භෝග වගා කිරීමේ වැඩසටහන පසුගිය වර්ෂයේ නොවැම්බර් 6 වෙනිදායි ආරම්භ කළේ. එම ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳව විමසා බැලීමක් මේ. සෞභාග්‍ය සංවර්ධන කාර්යාංශය මගින් ක්‍රියාත්මක කළ පළමු නිෂ්පාදන ආදර්ශ ගම්මානය ශ්‍රාවස්තිපුර ශ්‍රාවස්තිවත්ත ගම්මානයේ ආරක්ෂක ගෘහ තුල භෝග වගා කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර වසරක් සපිරේ. දෙමුහුන් බීජ නිෂ්පාදනය සඳහා වැඩි අවධානයක් යොමු කිරීමත් ඒ අනුව බීජ ලබා ගැනීම සඳහා ආරක්ෂිත ගෘහ තුල ඉතා සාර්ථකව මිනිස් වගා කර ඇති අයුරු දැකගත හැකියි. ශයහන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යතුමන් පසුගියදා එම වගාව නිරීක්ෂණයට ලක් කළා. වර්ග මීටර් 200ක් වන මෙම එක් ගෘහයකින් වසරකට මිරිස් බීජ කිලෝ 22ක් පමණ ලබා ගැනීම අතර එක් බීජ කිලෝවක් රුපියල් 80000ක පමණ මුදලකට අලෙවි කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව මෙම එක් ගෘහයකින් වසරකට උපයාගත හැකි මුදල රුපියල් ලක්ෂ 20ක්. මෙම කාර්ය සඳහා පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහාය ලබා දී තිබේ. දිස්ත්‍රික්කයේ ප්‍රධානතම අවශ්‍යතාවක් ලෙස දෙමුහුන් මිරිස් බීජ නිෂ්පාදනයක් වන MIC HY1 මිරිස් බීජ නිෂ්පාදනය සඳහා මෙම ගෘහය යොදා ගැනේ. ඒ සඳහා නොමුහුන් මව්පිය පරම්පරා ලෙස ගල්කිරියාගම හා වැරණිය යන වර්ග දෙක යොදාගෙන ඇත.
මෙහි කෘතිම පරාගණයන් සිදු කිරීමට අවශ්‍ය තාක්ෂණය මහයිරු පල්ලම ශේෂ්ත්‍ර භෝග පර්යේෂණ ආයතනයෙන් සැපයි. මේ වැඩසටහන් මාලාවේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වන සමෘද්ධි ගෘහාර්ථික ශුද්‍ර මුල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මැතිතුමා. අපි පහුගිය අගෝස්තු මාසයේ ආණ්ඩුව පත් වුණාට පස්සේ විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය අමාත්‍යාංශයක් හැටියට අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අපේ අමාත්‍යාංශයට බාර දීපු ප්‍රධාන කාර්යය තමයි මේ ග්‍රාමීය ආර්ථිකය ගොඩනැගීම සඳහා ඒ වගේම ස්වෝත්සාහයෙන් නැගෙහින ජනතාව ගොඩනැගීම සඳහා අවශ්‍ය පහසුකම් ටික ලබා දීලා ඔවුන් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම. එතකොට අපි ඒකට පියවරවල් දෙකක් ගත්තා. එකක් තමයි හුදෙකලාව. ඒ කියන්නේ තනි පවුල් වශයෙන් ස්වයං රැකියා සහ වෙනත් කටයුතු කරන්න ඔවුන්ට ආධාර සහ වෙන අනිකුත් පහසුකම් ලබා දීලා ඔවුන් ශක්තිමත් කිරීම. අනික් පැත්තෙන් අපි පොකුරු ගම්මාන සකස් කරලා පවුල් කිහිපයක් පවුල් 50ක් 100ක් 200ක් ආදී වශයෙන් එකට එකතු කරලා ඔවුන් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා. මේ අද අපි පිටුපස තියෙන්නේ අපේ අමාත්‍යාංශයේ මම වැඩ බාරගත්තට පස්සේ ආරම්භ කරපු පළවෙනි ව්‍යාපෘතිය සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන යටතේ ආරම්භ කරපු පළවෙනිම ව්‍යාපෘතිය මේ තියෙන්නේ. අද මේ පළවෙනි ව්‍යාපෘතිය තාම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ පවුල් කීපයක් ඒක රාශී වෙලා ඇති කරගන්න මේ ගම්මාන තවදුරටත් පුළුල් කරලා ආදායම උත්පාදනය කරන පුද්ගලයන් මේ ගම්මාන තුළ නිර්මාණය කරන්න. අපි මේ සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කරද්දී කාබනික පොහොර වගාවට ගමන් කරන්න. ඊළඟට දේශීය වශයෙන් සියලුම බීජ සහ අනිකුත් දේවල් නිෂ්පාදනය කිරීම සඳහා අද පවතින උනන්දුවත් වැඩපිළිවෙලවත් එදා ආරම්භ වෙලා තිබෙන්නේ නැහැ. එහෙනම් අපි සතුටු වෙනවා අද අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම 2021 අවුරුද්දේ ගත්ත තීන්දුව අපිට අමාත්‍යාංශයක් හැටියට පුළුවන් වුණා 2020 අවුරුද්දේ ඉඳලා ක්‍රියාත්මක කරන්න. ඉතින් අපි සෞභාග්‍යයේ දැක්ම අතිගරු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල අගමැතිතුමාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. අපි මේ වගේ ගම්මාන තව පුළුල් කරන්න මේ අවුරුද්ද තුලත් ලබන අවුරුද්ද තුලත් කටයුතු කරනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විවිධ තොරතුරු ඔබ වෙත ගෙනෙන සමෘද්ධි පුවත්. රජයේ සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති මාලාවට සමගාමීව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සැප්තැම්බර් 23 වෙනිදා සිට 30 වෙනිදා දක්වා ක්‍රියාත්මක තුන්වන සමෘද්ධි සෞභාග්‍ය සතියේ ආරම්භම සනිටුහන් කරමින් විවිධ ප්‍රදේශයන්හි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. සෞභාග්‍ය සතිය තෙවන වැඩසටහන ආරම්භ කරමින් බදුල්ල සොරනාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අසරණ පවුලක් වෙනුවෙන් ඉදිකෙරුණු සෞභාග්‍ය නිවස විවෘත කිරීම බදුල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ WMP විජය බණ්ඩාර මහතා සහ සොරනාතොට ප්‍රාදේශීය ලේකම් නිමේෂා ප්‍රියංගි වනසිංහ මහත්මිය ඇතුළු නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පසුගියදා සිදු කෙරුණා. සෞභාග්‍ය විශේෂ නිවාස වැඩසටහන යටතේ සොරනාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කැටකෑල්ල වසමේ පදිංචි GM ගුණසේන මහතාගේ පවුල වෙනුවෙන් මෙම නිවස ඉදිකෙරණි. සෞභාග්‍ය විශේෂ නිවාස වැඩසටහන මගින් රුපියල් ලක්ෂ 6ක ආධාර මුදලක් ලබා දී ඇත. සෞභාග්‍ය සතිය නිමිත්තෙන් බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මග්ගොන සමෘද්ධි කලාපයේ දියලගොඩ ප්‍රදේශයේ සමෘද්ධි නිවාසලොතරයි ජයග්‍රාහකයෙකු වෙනුවෙන් ඉදිකළ නිවස විවෘත කෙරුණි. මග්ගොන දියලගොඩ පදිංචි BL හේෂාන් ධනුෂ්ක මහතා වෙනුවෙන් මෙය ඉදිකෙරුණි. විවෘත කිරීමේ අවස්ථාවට බේරුවල සමෘද්ධි මූලස්ථාන කළමනාකරු KGT මැණිකේ මග්ගොන සමෘද්ධි කළමනාකරු සෝමලතා කෝට්ටේගොඩ යන මහත්මියෝද එක් වූහ. සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා සුළු අපනයන කෘෂි භෝග යටතේ ගම්මිරිස් පැළ ලබා දීම සහ ගම්මිරිස් වගාව පිළිබඳ දැනුවත් කිරීම පසුගියදා බ්‍රහ්මණගම ග්‍රාම නිලධාරී වසමේදී
ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජී.සී. අරුණශාන්ත මහතාගේ සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ගම්මිරිස් වගාව පිළිබඳ දැනුවත් කිරීම හෝමාගම සුළු අපනයන කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරී HKGN ගයිඩි මහත්මිය විසින් සිදු කරා. හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතාගේ උපදෙස් සහ මඟ පෙන්වීම මත හෝමාගම සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතියේ ව්‍යාපෘති අංශයේ සම්බන්ධීකරණයෙන් මත්තේගොඩ සමෘද්ධි බැංකු කළමනාකරු තිලකරත්න බණ්ඩා මහතාගේ අධීක්ෂණයෙන් මත්තේගොඩ සමෘද්ධි කලාපයට අයත් ග්‍රාම නිලධාරී වසම් 17 තුළ සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා ගම්මිරිස් පැල 1202ක් බෙදා දීම මත්තේගොඩ සමෘද්ධි කලාපයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් සිදු කරනු ලැබුවා. සමෘද්ධිය වැඩසටහන යටතේ ජීවනෝපාය වැඩසටහනද අද දින මේ අපේ රාජ්‍යමන ගම සමිතිය මගින් ගම්මිරිස් පැල ලබා දුන්නා. ඇත්තට මේක හරි සාරවත් වැඩසටහනක්. මොකද අපි ගම් මට්ටමින් අපේ ගෙදරට අවශ්‍ය ගම්මිරිස් ටික හරි එකින් අපිට ඉදිරිය ගන්න පුළුවන්. ඒ වගේම මම ආරාධනා කරනවා සියලු දෙනාටම මේ ලැබිච්ච පැල වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට අපේ ඒ කුෂිකර්ම නිලධාරිනියක් අපිව දැනුවත් කරා මේක හිටවන හැටි, ඒකෙන් ඵල ප්‍රයෝජන ගන්න හැටි. ඒ විදිහට ඒක හිතවල ඒ ඵල ප්‍රයෝජන ලබාගෙන හොඳ ආදායම් මාර්ගයක් හදාගන්න කියලා. ඒ වගේම මම අද දින මේ සමිතියට සහභාගී වීම ගැනත් හරි සතුටුයි. ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු අපේ සමෘද්ධි නිලධාරී මහා සංගමයේ සියලුම නිලධාරීතුමන් ඇතුළු සියලුම සංවර්ධන නිලධාරීතුමන්ලටත් මම ස්තුතිවන්ත වෙනවා. සමෘද්ධි අරුණලු වැඩසටහන යටතේ සල්බල ගැන්වීමට කැමැත්තක් දක්වන ඔබට ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීමේ ක්‍රියාවලියට දැක් වූ ඵලදායී දායකත්වය අගය කිරීම වෙනුවෙන් හිමිවන ප්‍රතිලාභ කිහිපයක්. රුපියල් 420ක මාසික දායකත්වයකින් මංගල අවමංගල අවස්ථාවන්හිදී මෙන්ම ඔබේ දරුවාගේ උසස් අධ්‍යාපන අවස්ථාවන්හිදී විශේෂ දීමනා රුපියල් ලක්ෂ 2ක නිවාස ලොතරැයි සඳහා හිමිකම් අවස්ථාවන් සමෘද්ධි බැංකු සියලු ණය සඳහා ඔබට හිමිකම් අවස්ථාවන් සමග සමෘද්ධි රන් සහතිකය විශේෂ ණය යෝජනා ක්‍රම රන්පත ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා 4%ක වාර්ෂික පොලි ප්‍රතිශතයක් යටතේ රුපියල් ලක්ෂ 5 දක්වා ණය පහසුකම. ව්‍යවසාය සංවර්ධන සමෘද්ධි ප්‍රජාමූල බැංකු ණය 7% දක්වා වාර්ෂික පොලි ප්‍රතිශතයක් යටතේ රුපියල් ලක්ෂ 20ක් දක්වා ණය පහසුකම්. ඔබත් අදම සමෘද්ධි රන් සහතිකය ලබා ගන්න. සෞභාග්‍ය තුන්වන සතිය පසුගිය 23 වෙනිදා සිට එළඹෙන 30 වෙනිදා දක්වා ක්‍රියාවට නංවා තිබෙනවා. මෙහිදී 2021 වර්ෂයේ ක්‍රියාත්මක වූ සෞභාග්‍ය පළමු සහ දෙවෙනි සති තුල වැඩ ආරම්භ කර දැන් වැඩ නිම කර ඇති ව්‍යාපෘති ජනගත කිරීමට නියමිතයි. සෞභාග්‍ය නිවාස ව්‍යාපෘති, නිවාස ලොතරැයි දිනු මැදීම් තුලින් නිම කළ නිවාස, දිරේ පියස නිවාස, සනීපාරක්ෂක ව්‍යාපෘති, ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති මේ වැඩසටහන් පෙළ ගැස්මට අන්තර්ගත වෙලා තිබෙනවා. ඒ වගේම 2021 ක්‍රියාකාරී සැලැස්මට අනුව ක්‍රියාත්මක ව්‍යාපෘතීන් සහ කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් මෙතෙක් ක්‍රියාත්මක කිරීමට නොහැකුණු ව්‍යාපෘතීන් මේ සතිය තුළ ආරම්භ කිරීමටත් නියමිතයි. මේ සියලු ව්‍යාපෘති ගරු මුදල් අමාත්‍ය බෙසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් පරිදි සමෘද්ධි ගෘහාර්ථික ශුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මැතිතුමන්ගේ අධීක්ෂණයෙන් අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපොහින්න සහ සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ බන්දුල තිලකසිරි යන මහතුරුන්ගේ මෙහෙයවීමෙන් යුතුවයි සිදු කෙරෙන්නේ. ඒ වගේම අඩු ආදායම්ලාභීන් යැපුම් මානසිකත්වයෙන් මුදවා සොශක්ති නැගී සිටීම සඳහා සමෘද්ධි අරුණල් වැඩසටහනත් ලංකාව පුරාම ක්‍රියාත්මකයි. ඒ සාර්ථකත්වයත් මේ තුන්වන සතියේ වැදගත්කම සහ ඒන් ගොඩනැගුණු සාර්ථකත්වය පිළිබඳවත් එළඹෙන සතියේදීත් අපි ඔබට තොරතුරු කියන්නට බලාපොරොත්තු වෙන සිටින්නේ. ඉතින් මේ කොවිඩ් ව්‍යසනකාරී තත්ත්වයේ හමුවේ ඊට එරෙහිව නැගී සිටීමෙන් අපේ හොඳ පුරුදු ටික ආරක්ෂා කරගැනීමෙන් කටයුතු කිරීම ඔබේ අපේ රටේ ආර්ථිකය නගා සිටවන්නට රුකුලක් බවට පත්වේවි. ඒ ආරාධනයත් ඔබට කරන ගමන් ලබන සතියේ යලිත් සුපුරුදු සෙනෙහසෙන් හමුවන්නට අපේ බලාපොරොත්තුව. මුදල් අමාත්‍යාංශය යටතේ පවතින සමෘද්ධි ගෘහාර්ථික ශුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් එළඹ නිර්දාත් අපි මුණ ගැසෙමු. ප්‍රාර්ථනය ඔබට නිරෝගී සමෘද්ධිමත් සතියක්.